Welcome to my English පුළුවන් channel. ඔන්න මම ඕගොල්ලන්ට අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. හැබැයි මේ වීඩියෝ එකත් මම අරගෙන ආවේ grade 6 වල ඉගෙන ගන්න පුංචි දූල පුතාලට. ඉතින් මගේ කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් චූටි දූල පුතාලා ඒ වීඩියෝ එක බලන්න. ඒ වගේම මගේ channel එක තාම subscribe කරේ නැත්නම් channel එක subscribe කරන්න. ඒ එක්කම bell icon එකත් click කරගෙන යන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් මම දාන අලුත්ම videos දාපු ගමන්ම බලන්න. එහෙනම් අපි grade 6 pupils book එකේ තියෙන දෙවෙනි පාඩමට යමු. Unit 2 leisure. Role play. ඕගොල්ලෝ දැන් දන්නවා role play එකක් කියන්නේ මොකක්ද කියලා. රෝල් ප්ලේ එකක් කියලා කියන්නේ දෙදෙනෙකු හෝ කීප දෙනෙකු අතර සිද්ධ වෙන සංවාදයකට. එහෙම නැත්නම් කතා බහකට. ඕගොල්ලෝ මාත් එක්ක යුනිට් 1 එකේ යුනිට් 1 පාඩමත් එක්ක හිටියනම් ඕගොල්ලෝ දැන් දන්නවා මේ රෝල් ප්ලේ එකේ තේරුම මොකක්ද කියන එක හරියටම. දැනුත් මම කියලා දුන්නේ මේකේ තේරුම. මොකද යුනිට් 2 එකේ ඉඳන් සම්බන්ධ වෙන දරුවෙක්ට මේක තේරුම් ගන්න ඕන නිසා. හරි, අපි බලමු මෙතන සංවාදය එහෙම නැත්නම් කතා බහ කාතරද වෙන්නේ කියලා. ඕගොල්ලන්ට පේනවා ඇති මදර් උපේන්ද්‍රන් කියලා දෙන්නේ කියනවා. ඒ කියන්නේ අම්මා සහ උපේන්ද්‍රන් අතර සිද්ධ වෙන කතා බහක් තමයි මෙතන වෙන්නේ. අපි බලමු මෙතන මොකද්ද කතා වෙන්නේ කියලා. At home ගෙදරදී mother උපේන්ද්‍රන් what are you doing? උපේන්ද්‍රන් ඔයා මොකද කරන්නේ? උපේන්ද්‍රන් I am drawing a picture for the art competition. මම චිත්‍රයක් අඳිමින් ඉන්නවා චිත්‍ර තරගෙට. Mother where is your sister? ඔයාගේ නංගිකෝ? Is she watching cartoons again? ඇය ආපහු කාටුන් නරඹමින් ඉන්නවද? උපේන්ද්‍රන් No, she is not watching cartoons. නෑ, ඇය කාටුන් නරඹමින් ඉන්නේ නැහැ. She is doing her homework. ඇය ඇයගේ ගෙදර වැඩ කරමින් ඉන්නවා. Mother, that's good. ඒක හොඳයි. Your brothers are playing outside. ඔයාගේ මල්ලිලා සෙල්ලම් කර කර ඉන්නවා එළියේ. Tell them not to go to the road. ඒගොල්ලන්ට කියන්න පාරට යන්න එපා කියලා. උපේන්ද්‍රන් Don't worry mother. බය වෙන්න එපා අම්මේ. They are playing hopscotch. ඒගොල්ලෝ බට්ට සෙල්ලම් කරමින් ඉන්නවා. බට්ට පයින් ක්‍රීඩාව සෙල්ලම් කරමින් ඉන්නවා. මේ තියෙන second role play එක. අපි බලමු ඒකත් කියවලා. At the sports meet. ක්‍රීඩා උත්සවයේදී. Shane. The opening ceremony has just started. ආරම්භක උත්සවය පටන් ගත්ත විතරයි. නිපුන් Yes. Oh. The athletic captain is carrying the sports torch. Athletic captain මලල ක්‍රීඩා නායකයා රැගෙනමින් ඉන්නවා ගිනිසිලුව. ක්‍රීඩා ගිනිසිලුව. මොකද්ද මේ ගිනිසිලුව කියලා කියන්නේ? මෙන්න මේකට තමයි ක්‍රීඩා ගිනිසිලුව කියලා කියන්නේ. Shane Look, බලන්න. The house captains are joining him. නිවාස නායකයන් ඔහුට එකතු වෙනවා. They are running together. ඔවුන් එකට දුවනවා. නිපුන් Yes. Oh. Now they are lighting the sports torch. දැන් ඒගොල්ලෝ පත්තු කරනවා ක්‍රීඩා ගිනිසිලුව. Shane Why are all the athletes standing there? ඇයි ඔක්කොම මලල ක්‍රීඩකයන් හිටගෙන ඉන්නේ? නිපුන් To give the oath. ප්‍රතිඥාව දෙන්න. ඔහොම තමයි මෙතන boxes දෙකේම තියෙන role plays දෙක අපි දැන් කියවුවා. ඒවේ තේරුම් තමයි මම දැන් පැහැදිලි කරලා දුන්නේ. ඊළඟට තියෙනවා activity 1. Read the two dialogues and fill in the blanks. මේ dialogue දෙබස් දෙක හොඳට කියවලා fill in the blanks. මේ හිස්තැන් පුරවන්නයි තියෙන්නේ. දෙබස් දෙක හොඳට කියවලා හිස්තැන් පුරවන්නයි තියෙන්නේ. මේ තියෙන්නේ දෙබස් දෙක. අපිට තියෙන්නේ මෙතන මේගොල්ලෝ දීලා තියෙන වාක්‍ය පටන් ගැම්ම අපි ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා මෙතන ඉතුරු ටික
ලියන්නයි තියෙන්නේ. බලමු. 1 I am එකක් තියෙන්නේ කොහෙද මේ තියෙන්නේ? I am drawing a picture for the art competition. මෙන්න මේ විදිහට. ওই විදිහට අපිට කරගෙන යන්න පුළුවන්. Number 2 she is doing her homework. බලන්න. She is doing her homework. 3 Upendra's brothers are playing outside. මතකයි නේද? උපේන්ද්‍රන්ගේ මාලිලා කොහෙද සෙල්ලම් කර කර හිටියේ? එළියේනේ. Upendra's brothers are playing outside. 4 The athletic captain is carrying the sports torch. 5 They are running together. 6 She is watching cartoons. ඔය විදිහට තමයි activity 1 එක අපි කරන්න ඕනේ. ඊළඟට තියෙනවා activity 2 එක read and match. අපිට දැන් මුලින් මේක කියවලා ඊට පස්සේ යා කරන්න තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මේ පින්තූර ඇඳලා තියෙනවා මෙතන එක්කෙනෙක් ලියනවා. ඊට පස්සේ මෙතන පොල් තෙල් පහනක් පත්තු කරනවා. මෙතන බට්ටෝ පයින්නවා. මෙතන තියෙනවා පන්ති කාමරයක්. මෙතන ගිනි සිලුවක්. ඒ කියන්නේ ස්පෝර්ට්ස් ටෝච් එක අරන් යනවා. ඉතින් දැන් මේ පින්තූර වලට අදාළව මොන වාක්‍යද හරියන්නේ කියලා අපි මෙතන තියෙන වාක්‍ය ටිකෙන් හොයලා ගන්න ඕනේ. හරි. බලමු අපි දැන් මේක කොහොමද කරන්නේ කියලා. පළවෙනි එක මේ තියෙන්නේ The athletic captain is carrying the sports torch. දැන් පේනවා ඇති මේකේ මොකද්ද කියන්නේ? මලල ක්‍රීඩා නායකයා රැගෙන යනවා ක්‍රීඩා ගිනි සිලුව. ඔන්න ඒකට ගැලපෙන පින්තූරය තමයි මේ තියෙන්නේ. මම මේ යා කරලා තියෙන්නේ ඒ විදිහට තමයි අනිත් ඒවත් කරන්නේ. බලමු මුලින් මේවේ තේරුම් කොහොමද කියලා. B එකේ තියෙනවා Students are talking in the classroom. ශිෂ්‍යයෝ පන්ති කාමරේ කතා කරමින් ඉන්නවා. ඉතින් ඒකට ගැලපෙන එක මොකද්ද? මේ පින්තූර හතරෙන් මෙන්න මේක නේද? C The children are playing hopscotch. ඉතින් මොකද ඒ කියන්නේ? ළමයි සෙල්ලම් කර කර ඉන්නවා. බට්ටෝ පයින්නවා. බට්ටෝ පයින් ක්‍රීඩාව සෙල්ලම් කරමින් ඉන්නවා. ඒකට හරියන්නේ මෙන්න මේ පින්තූරය. D She is lighting the oil lamp. ඇය පොල් තෙල් පහන පත්තු කරමින් ඉන්නවා. මොකද්ද මේ පින්තූර දෙකෙන් ගැලපෙන එක? මෙන්න මේක නේද? හරි. ඊළඟට අපිට තියෙන අන්තිම වාක්‍යය He is doing his homework. ඔහු ඔහුගේ ගෙදර වැඩ කරමින් ඉන්නවා. මෙන්න මේ පින්තූර තමයි මේ වාක්‍යයට ගැලපෙන්නේ. ওই විදිහට තමයි activity 2 එක අපි කරන්න ඕනේ. A day at the park. උද්‍යානයේ දවසක්. It is a fine Saturday afternoon. මේ හොඳ සෙනසුරාදා දහවලක්. The sun is shining brightly. ඉර දීප්තිමත්ව දිලිසෙනවා. Nippon and his friends Vignesh, Situli, Risvi and Amanda are in the park with their families. නිපොන් සහ ඔහුගේ යාළුවෝ විග්නේෂ්, සිතුලි, රිස්වි සහ අමන්දා are in the park. පාක් එකේ ඉන්නවා with their families. ඔවුන්ගේ පවුල් සමග. රිස්වි is climbing up a rope ladder. රිස්වි ලනු ඉනි මගක නගිමින් ඉන්නවා. මේ ඕගොල්ලන්ට මේ පින්තූරේ පේනවා ඇති රිස්වි මේ ඉනි මගක, ඒ කියන්නේ ලනු වලින් හදපු ඉනි මගක මෙයා මේ නගිනවා. His little brother Nias is riding a pony. ඔහුගේ පොඩි මල්ලි Nias is riding a pony. පෝනියව පදිනවා. පෝනියව ඕගොල්ලෝ දන්නවා ඇති මේ ඉන්නේ පෝනියා. ඉතින් මේ පෝනියාගේ පිටේ නැගලා තමයි මේ Nias මේ පෝනියා පදින්නේ. This is his first pony ride. ඉතින් මේ ඔහුගේ පළවෙනි පෝනි රයිඩ් එක. එහෙම නැත්නම් එයා මුලින්ම මේ පෝනිය පිටේ නැගලා යන්නේ පළවෙනි දවසට. පළවෙනි දවසේ තමයි මේ. His father is walking beside him.
ඔහුගේ තාත්තා ඇවිදගෙන යනවලු මේ ඔහුගේ පස්සෙකින්. ඒ කියන්නේ මේ නියාස්ගේ ළඟින්ම වගේ මේ පින්තූරේ පේනවා වගේ තාත්තා එයා ගාවින්ම යනවා. නියාස් is smiling happily. නියාස් hina වෙනවා සතුටින්. නිපුන් and විග්නේෂ් are playing cricket. නිපුනුයි විග්නේෂුයි මොනවද කරන්නේ? ක්‍රිකට් සෙල්ලම් කරනවා. විග්නේෂ් is batting and නිපුන් is bowling. විග්නේෂ් බැට් කරනවා. නිපුන් is bowling. නිපුන් මොකද්ද කරන්නේ? බෝල දානවා. Amanda is sliding down a slide. අමන්ද මොකද්ද කරන්නේ? අමන්ද ස්ලයිඩ් එකක් කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දන්නවා ඇති. මෙන්න මේක තමයි ස්ලයිඩ් එක. ඒ කියන්නේ ලිස්සන බෝට්ටුව කියලා අපි කියනවා මේකට නේද? එතකොට මොකද්ද මේ අමන්ද කරන්නේ? අමන්ද is sliding down. පහළට ලිස්සලා එනවලු ලිස්සන බෝට්ටුවේ. Her twin sisters Sharon and Rebecca are playing on a seesaw. ඇයගේ twin sisters නියුණු සහෝදරියන් Sharon සහ Rebecca සෙල්ලම් කරනවා සීසෝ එක පදිනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති මෙන්න මේක තමයි සීසෝ එක කියලා කියන්නේ. සිතුලි is feeding the fish in the pond. සිතුලි මොනවාද කරන්නේ අතරේ? සිතුලි කරන්නේ feeding the fish. මාළුන්ට කන්න දානවා. පොන්ඩ් එකේ ඉන්න මාළුවන්ට පොන්ඩ් එකේ පොකුණේ ඉන්න මාළුවන්ට සිතුලි කෑම දානවා. Their mothers are sitting on the grass watching them at play. ඒගොල්ලොන්ගේ අම්මලා sitting on the grass. තන කොළ උඩ වාඩි වෙලා ඉන්නවා. එහෙම නැත්නම් ground එකේ වාඩි වෙලා ඉන්නවා. watching them at play. ඒගොල්ලෝ සෙල්ලම් කරන දිහා බලාගෙන. An ice cream seller is standing by the gate. An ice cream seller. ice cream වෙලෙන්දා හිටගෙන ඉන්නවා ගේට්ටුව ළඟ. Two children are running to buy some ice cream. ළමයි දෙන්නේ දුවමින් ඉන්නවා මොනා කරන්නද? ice cream මිලදී ගන්න. මෙන්න මෙතන තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්නයි තියෙන්නේ. අපි බලමු මේ ප්‍රශ්න මොනවා ගැනද අහලා තියෙන්නේ කියලා. Number 1, where are the children playing? ළමයි කොහෙද සෙල්ලම් කර හිටියේ? මතකයිද කොහෙද සෙල්ලම් කර හිටියේ කියලා? In the park. පාක් එකේ. Number 2, what is Rizvi doing? රිස්වි මොනවාද කර ඉන්නේ? Rizvi is climbing up a rope ladder. ඔයගලන්ට මතක ඇති මම පින්තූරෙත් පෙන්නුවා. රිස්වි මොකද්ද කරන්නේ? අර රෝප් ලැඩර් එක නගිමින් ඉන්න. රෝප් ලැඩර් එකේ නගිමින් ඉන්න. රෝප් ලැඩර් එක කියන්නේ ලණු වලින් හදපු ඉනිමගට. Number 3, who is feeding the fish? කවුද මාළුන්ට කෑම දාන්නේ? සිතුල් is feeding the fish. සිතුලි තමයි මාළුන්ට කෑම දාන්නේ. Number 4, why is Nias smiling? ඇයි නියාස් hina වෙන්නේ? Because he is riding a pony. මොකද එයා මොනවද කරන්නේ? riding a pony. අර පෝනියගේ පිටේ නැගලා යන නිසා එයාට සතුටුයිනේ. ඒ නිසා එයා hina වෙනවා. Number 5, how can we say it is a fine day? කොහොමද කියන්නේ ඒක හොඳ දවසක් කියලා? ඒ කියන්නේ ඕගොල්ලන්ට මතක ඇති මුලින්ම පාඩමේ මුලින්ම තිබ්බ පුංචි දෙයක්. මොකක්ද? The sun is shining brightly. ඒ කියන්නේ ඉර හොඳට දීප්තිමත් දිලිසෙන නිසා එදා ඒ සැටර්ඩේ එක හොඳ දවසක් කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට බලමු discuss with your teacher. ඔයාගේ ගුරුතුමිය සමග කතා බහ කරන්න. What can you do to keep the park clean? මේ උද්‍යානය පිරිසිදු තියාගන්න ඔබට කරන්න පුළුවන් දේවල් මොනවාද? බලමු. Do not throw garbage everywhere. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති අපි පාක් එකට යනකොට කන්න කෑම අරන් යනවා, වතුර බෝතල් අරගෙන යනවා. ඉතින් ඒව තැන් වල විසි කරන එක හොඳ නැහැ. ඒක තමයි කියන්නේ do not throw garbage. කුණු විසි කරන්න එපා හැම තැනම. Do not spit in the park.
එතකොට පාක් එකේ අපි කෙල ගහ යන්න හොඳ නැහැ. තැන් වල හැමතැනම කෙල ගහන එකත් හොඳ නැහැ. Do not use plastic and polythene in the park. එතකොට අපිට පුළුවන් දැන් අපිට උද්‍යානයේ ලස්සනට තියාගන්න ඕනේනේ. ඒ නිසා අපිට ප්ලාස්ටික් පොලිතින් දේවල් පාවිච්චි කරන්න නැතුව ඉන්න පුළුවන්. Sweep in the park. අපිට පුළුවන් පාක් එක අතු ගන්න. ඉතින් ඒ විදිහට පුළුවන් අපිට පාක් එක ලස්සනට තියාගන්න, ලස්සනට වගේම පිරිසිදුව තියාගන්න. ඉතින් මං හිතනවා ඕගොල්ලෝ තව දේවල් මීට වඩා කරනවා ඇති කියලා. ඕගොල්ලන්ට පුළුවන් උත්තරේ තවත් මීට වඩා දේවල් ලියන්න. Activity 4. Activity 4 එකේ writing ලියන්න තමයි අපිට මේකේ තියෙන්නේ. මෙතන තියෙන්නේ වාක්‍ය කිහිපයක් හදන්න. බලන්න මොකද්ද කරන්න තියෙන්නේ කියලා. Refer to the table, write meaningful sentences. මේ table එක බලලා අපිට අර්ථවත් වාක්‍ය හදන්නයි තියෙන්නේ. ඉතින් මම ඕගොල්ලන්ට ආපහු මතක් කරනවා මගේ පළවෙනි වීඩියෝ එක, ඒ කියන්නේ grade 6 වල unit 1 lesson එක කියලා දෙන වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මේ මෙතන වාක්‍ය ටික හදන්න කලින් මොකද මම එතනදී ඕගොල්ලන්ට කියලා දුන්නා am, is, are කියන be verbs ටික අපි කාටද දාන්නේ කියලා. ඉතින් ඒ ටික හොඳට දැනගන්න ඕනේ. ඒක හරියට දැනගත්තොත් ඉතින් ඕගොල්ලන්ට මෙතන තියෙන table එක බලලා වාක්‍ය හදන්න, අර්ථවත් වාක්‍ය හදන්න හරිම ලේසි වෙනවා. ඒ නිසා මතක ඇතුව ඒ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එක බලලා ඕගොල්ලන්ට පුළුවන් මෙතන තියෙන කොටසින් කොටස ගලපලා මේ බොක්සස් මෙතන 4ක් තියෙනවනේ. ඒ ටික ගලපලා ඕගොල්ලන්ට අර්ථවත් වාක්‍ය හදන්න. හරි. එහෙනම් අපි බලමු මෙතනින් කොහොමද මම වාක්‍ය හදලා තියෙන්නේ කියලා. පළවෙනි වාක්‍ය විදිහට I am swimming in the river. ඕගොල්ලන්ට මතක ඇති I එක අනිවාර්යෙන් අපි am කියන be verb එක තමයි දාන්න ඕනේ. ඉතින් I am swimming in the river. Number 2. The opening batsman is batting now. බලන්න is එක දාලා තියෙන්නේ opening batsman. ඒ කියන්නේ opening batsman කියලා කියන්නේ singular noun එකකට තමයි මේක අයිති වෙන්නේ. ඒ නිසා තමයි මම මෙතනට is එක දාලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේක තේරෙන්නේ නැත්නම් මම මේ කියන දේ ඔයගොල්ලෝ unit 1 එකට ගිහිල්ලා බලන්න. එතන පොඩි grammar lesson එකක් මම කියලා දෙනවා. ඒක බලලා මේ වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන්ම. Number 3. He is cleaning the room. Number 4. Praveen is writing an essay. දැන් අපිට මේක මේ විදිහට ලියන්න පුළුවන්. He, Praveen. මෙන්න මේ දෙන්නම අපිට මාරු කළත් මේ වාක්‍ය දෙක, ඒ කියන්නේ he දාන තැනට Praveen දාලා, Praveen දාන තැනට he දාලා ලියන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. Praveen is cleaning the room. He is writing an essay. මේ ඕනම විදිහට ලියන්න පුළුවන්. එතකොටත් හරි. බලන්න he එක මම මෙතනට දාලා තිනවා, Praveen මම මෙතනට දැම්මා. Number 5. They are polishing their boats. 6. The stars are twinkling at night. 7. The bees are gathering nectar. 8. The cat is chasing a mouse. 9. We are singing a song. 10. The monkey is swinging by its tail. ඉතින් ළමයි අමතක කරන්න එපා මගේ channel එක subscribe කරන්න. මොකද සමහර ඕගොල්ලොන්ගේ grade 6 වල තියෙන grammar lessons ටික මම වෙනම videos වලින් තමයි කරන්නේ. මෙතෙන්දි මම ඕගොල්ලන්ට කරගෙන යන්නේ ඕගොල්ලොන්ගේ Facebook එකේ තියෙන lessons ටික. ඒකේ තියෙන lesson ටික තේරුම් කරලා ඒකේ තියෙන activities ටික කරන එක තමයි මම මෙතෙන්දි කරන්නේ. නමුත් ඊට වඩා දේවල් ටිකක් ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා. ඒ ටික මම තව ඉස්සරහා වීඩියෝස් වලදී අනිවාර්යයෙන්ම කියලා දෙනවා. Activity 5. Write 5 sentences using the correct verb form. දැන් මේකෙදි කියන්නේ වාක්‍ය 5ක් ලියන්න using correct verb form. හරියට ක්‍රියාව අදාළ විදිහට දාලා
අපිට වාක්‍ය පහක් ලියන්න තියෙයි. ඉතින් මෙතන තියෙනවා carrying, ring, swim, make, view, enjoy ඔය විදිහට මෙතන verbs ටිකක් දීලා තියෙනවා. හරිද? දැන් මම මේ verbs වල තේරුම් ටික කිව්වොත් එහෙම carrying කියන්නේ carry කියලා කියන්නේ ඔසවගෙන ඉන්නවා. ring කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ring වෙනවා, නාද වෙනවා. swim කියන්නේ පීනනවා. make හදනවා. view කියන්නේ ගොතනවා, වියනවා කියන තේරුම. enjoy කියන්නේ රස විඳිනවා. දැන් හරියට අපිට verb form එක හදලා තමයි වාක්‍ය හදන්න ඕනේ. බලන්න මේගොල්ලෝ example එකට දීලා තියෙනවා pick කියන verb එක තිබුණොත් අපි අගට ing දාලා ලියන්න ඕනේ. ඒකට හේතුව මොකක්ද කියන එකත් මම ඉස්සරහට වීඩියෝ එකක් දාන්නම්. ඒක වෙනම grammar lesson එකක්. ඒක මම පැහැදිලිව එතනදි කියලා දෙන්නම්. මෙතනදී අපි ඒගොල්ලෝ දීලා තියෙන example එකත් එක්ක වාක්‍ය හදමු. බලන්න. pick කියන verb එක ගත්තා. pick එකට පස්සේ ing දාලා picking කරා. Nirmali is picking flowers. එතකොට නිර්මාලි කියන එක අයිති වෙන්නේ singular name එකකට. එතකොට ඕගොල්ලන්ට මතක ඇති මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් ඒකට අපි දාන්න ඕනේ singular noun name එකක් නම් අපි දාන්න ඕනේ is එක. is දැම්මා ඊට පස්සේ verb එකට පිටිපස්සෙන් ing කියන අකුරු තුන එකතු කරලා flowers කියලා දැම්මා. නිර්මාලි is picking flowers. හරි ඒ විදිහට අපිට මොකද කරන්න තියෙන්නේ? මෙන්න මේ වචන verbs වලට මෙන්න මේ verbs වලින් තමයි ඊළඟට අපිට වාක්‍ය ටික හදන්න තියෙන්නේ. අපි ඊට කලින් බලමු කොහොමද මේ verbs ටික හදන්නේ කියලා. carry කියලා ගත්තොත් මේකට පිටිපස්සට ing දාන්න ඕනේ. carrying, ringing, swimming, making, weaving, enjoy. ඔන්න ඔය විදිහට බලමු. මම ඕගොල්ලන්ට වාක්‍ය ටිකක් හදලා දීලා තියෙනවා. මෙන්න මේ විදිහට බලන්න. carry කියන word එක මුලින්ම අරගන්නවා මම. Uncle is carrying a box of apples. මේ බලන්න uncle කියන්නේ singular noun එකක්. ඒ නිසා is දැම්මා. carry කියන word එකට අගට ing දැම්මා. ing කියන අකුරු තුන දැම්මා. a box of apples. ring. My mother's phone is ringing. My mother's phone. ඒ කියන්නේ අම්මගේ ෆෝන් එක. ඒක අයිති වෙන්නේ මොකටද? singular noun එකකට. ඉතින් is ඒක singular noun එකට අපි is දාන්න ඕනේ. ring කියන verb එකට පිටිපස්සට ing දාන්න ඕනේ. ඊළඟට swim. They are swimming in the pool. they අපි දාන්න ඕනේ be verb එක are. swimming. swim එකට අගට ing එකතු කරා in the pool. My sister is making a cake. Auntie is weaving a basket. She is enjoying the storybook. ඔන්න ඔය විදිහට තමයි වාක්‍ය ටික හදන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේ වචන ටික අරගෙන ඉවර වෙලා ඕගොල්ලන්ට කැමති විදිහට වාක්‍ය හදාගන්න. ඒක හොඳට මතක තියාගන්න. ඕගොල්ලෝ වාක්‍ය හදනකොට මුලින්ම දාන්න ඕනේ ක්‍රියාව කරන එක්කෙනා. ක්‍රියාව කරන එක්කෙනා කියන්නේ ඕගොල්ලන්ට මම කියලා දුන්නා am, is, are වෙන වෙනම දාන්නේ කවුද කියලා. මතක ඇතුව මගේ unit 1 lesson එක බලන්න. එතකොට ඕගොල්ලන්ට තේරුම් යයි. ඊට පස්සේ verb එකට ඒගොල්ලෝ දීලා තියෙන verb එකට ing දාන්න තමයි තියෙන්නේ. අනිත් දේ තමයි මම මේ පාඩම ආපහු වෙනම ලෙසන් එකකින් කියලා දෙනවා මේ ග්‍රැමර් ලෙසන් එක. ඒ නිසා ඕගොල්ලෝ දුක් වෙන්න එපා. මගේ channel එක subscribe කරලා තිබ්බාම ඕගොල්ලන්ට මම දාන වීඩියෝස් ටික එවෙලෙම බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා activity 6. Let's describe this picture. ඒ මොකද්ද කියන්නේ? මේ පින්තූරය අපි විස්තර කරමු. Everybody is at home. හැමෝම ගෙදර ඉන්නවා. ඔන්න දැන් මේ පික්චර් එකේ ඉන්න කට්ටිය ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් දැන් මේගොල්ලෝ මොනවද කරන්නේ කියන එක අපි වාක්‍ය හදලා ලියන්න ඕනේ. දැන් බලන්න example එකට තියෙනවා Father is cleaning the window.
father is cleaning. father කියන්නේ singular noun එකක්. ඒ නිසා is දැම්ම. cleaning. clean කියන්නේ පිරිසිදු කරනවා. ing verb එක පිටිපස්සට ing දැම්ම. මොනවාද පිරිසිදු කරන්නේ? the windows. ජනෙල් තමයි පිරිසිදු කරන්නේ. එතකොට තාත්තා ජනෙල් පිරිසිදු කරමින් ඉන්නවා. මෙන්න තාත්තා. එතකොට දැන් මෙතන ගොඩක් කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ මොනවාද කරන්නේ කියලා වාක්‍ය හදලා අපි ලියන විදිය තමයි මෙන්න මෙහෙම. Mother is sweeping the garden. The mother is sweeping. 2. Grandfather is reading a newspaper. 3. Grandmother is drinking a cup of tea. 4. Cat is climbing the tree. 5. Elder sister is watering the plants. 6. Birds are singing songs. 7. Dog is sleeping in the garden. 8. Ducks are swimming in the pond. 9. Younger sister is playing. ඔය විදිහට අපිට වාක්‍ය හදන්න පුළුවන්. මේවා මම තේරුම් වෙනම ගත්තොතින් mother is sweeping the garden. අම්මා garden එක වත්ත අතුගාමින් ඉන්නවා. Grandfather is reading a newspaper. සීයා පත්තරයක් කියවමින් ඉන්නවා. Grandmother is drinking a cup of tea. ආච්චි තේ කෝප්පයක් බොමින් ඉන්නවා. Cat is climbing the tree. පූසා ගහට නගිමින් ඉන්නවා. Elder sister is watering the plants. අක්කා පැලවලට වතුර දමමින් ඉන්නවා. Birds are singing songs. කුරුල්ලෝ සින්දු කියමින් ඉන්නවා. නැත්නම් සින්දු ගායනා කරමින් ඉන්නවා. Dog is sleeping in the garden. බල්ලා වත්තේ නිදා ගනිමින් ඉන්නවා. Ducks are swimming in the pond. තාරාවෝ පොකුණේ පීනමින් ඉන්නවා. Younger sister is playing. නංගි සෙල්ලම් කරමින් ඉන්නවා. ඔය විදිහට අපිට වාක්‍ය හදන්න පුළුවන්. ඊළඟට බලමු activity 7 read and writing. Look at the picture and complete the grid. ඉතින් ඕගොල්ලෝ picture එක හොඳට බැලුවා. අපි මේ picture එකෙන් වාක්‍යත් හැදුවා. ඉතින් ඒ picture එක ආපහු බලලා මේ grid එක පුරවන්නයි තියෙන්නේ. මෙතන මේ ඕගොල්ලන්ට පේනවා ඇති වගුවේ හිස්තැන් කිහිපයක් තියෙනවා, boxes කිහිපයක්. ඒ ටික අපි පුරවන්න ඕනේ. බලන්න මේගොල්ලෝ example එකට දීලා තියෙනවා කොහොමද කරන්නේ කියලා. Is the cat drinking milk? Is the cat drinking milk? No, the cat is not drinking milk. No, the cat is not drinking milk. The cat is climbing the tree. The cat is climbing the tree. ඒ කියන්නේ මොකද්ද? Is the cat drinking milk? පූසා කිරි බොමින් ඉන්නවද? No, the cat is not drinking milk. නෑ, පූසා කිරි බොමින් නෙමෙයි ඉන්නේ. The cat is climbing the tree. පූසා ගසට නගිමින් ඉන්නේ. Example number 2. Are the birds flying? Are the birds flying කියන්නේ මොනවාද? කුරුල්ලෝ පියාසර කරමින් ඉන්නවද? No, the birds are not flying. නෑ, කුරුල්ලෝ පියාසර කරමින් ඉන්නේ නෑ. ඒ කියන්නේ පියාඹමින් ඉන්නේ නැහැ. The birds are singing. කුරුල්ලෝ ගායනා කරමින් ඉන්නවා. දැන් මෙන්න මෙතන ඉඳන් තමයි ඕගොල්ලෝ ෆිල් කරන්න ඕනේ. දැන් පේනවා ඇති මේ මැද තියෙන එකේදී කියන්නේ අපි නැතාර්ථෙන් තියෙන දෙයක්. ඒ කියන්නේ ඕගොල්ලන්ට පේනවා ඇති කරන්නේ නැති ක්‍රියාව ගැන කරන්නේ නැහැ කියලා තමයි අපි කියන්න ඕනේ. බලන්න මේකේ තියෙන විදිහට no, mother is not watering the flowers. නෑ, අම්මා මල් වලට වතුර දමමින් ඉන්නේ නැහැ. මෙතන තියෙන්නේ අම්මා කරන ක්‍රියාව නැහැ කියලා. නැතාර්ථයෙන් තියෙන්නේ මෙතන. ඒ කියන්නේ අම්මා වතුර දමමින් ඉන්නේ නැහැ පැලවලට. හරි. දැන් මෙතන ප්‍රශ්නේ හදන්නයි ඕනේ. කොහොමද කරන්නේ බලන්න. Is mother watering the flowers? අම්මා වතුර දමමින් ඉන්නවද මල් වලට?
ඔන්න ඕක තමයි ප්‍රශ්නය අහන්නේ. එතකොට අපිට දෙන්න පුළුවන් උත්තරේ තමයි අම්මා වතුර දමමින් ඉන්නේ නෑ මල් වලට. එතකොට අම්මා වතුර දාන්න නැත්නම් අම්මා මොකද කරන්නේ? අම්මා mother is sweeping the garden. අම්මා වත්ත අතු ගාමින් ඉන්නවා. එතකොට අම්මා කරන දේ තමයි මෙතන දාන්නේ. අම්මා කරන්නේ නැති දේ තමයි මෙතන තියෙන්නේ. එතකොට අම්මා මොනවාද කරන්නේ කියන ප්‍රශ්නේ හදන එක තමයි මෙතන තියෙන්නේ. අපි බලමු දෙවෙනි එක කොහොමද කරන්නේ කියලා. මේක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලෝ ප්‍රශ්නේ දීලා තියෙනවනේ. අපිට තියෙන්නේ කරන්නේ නැති දේ කියන්න සහ කරන දේ කියන්න. බලන්න. Is grandfather drinking tea? සීයා තේ එකක් බොමින් ඉන්නවද? දැන් සීයා තේ බිබී ඉන්නේ නෑ නේද? මතකයි නේද ඔයගොල්ලන්ට සීයා මොනවාද කර හිටියේ? පත්තරයක් කියව හිටියේ. මතක නැත්තම් බුක් එකේ පියුපිස් බුක් එකේ ගිහිලා බලන්න ඕගොල්ලොන්ගේ ඒ පික්චර් එකට. ඔන්න. No, grandfather is not drinking tea. එතකොට අපි නෑ කියන්න ඕනේ. මොකද grandfather තේ බිබී නෙමෙයි ඉන්නේ. ඒ නිසා අපිට no, grandfather is not drinking tea. සීයා තේ බොමින් ඉන්නේ නැහැ. මේක නෑ කියලා කියන්න ඕනේ වුණාම අපි මොකද්ද කියන්නේ? මේ is එකට පස්සේ not එක දාන්න ඕනේ. ආ එක තිබුණොත් ආ එකට පස්සේ not එක දාන්න ඕනේ. මේ විදිහට පුළුවන් අපිට යම් කිසි ක්‍රියාවක් කරන්නේ නෑ කියලා කියන්නේ. ඒ ගැන මම ඕගොල්ලන්ට ඉස්සරහා මම දාන වීඩියෝස් වලින් අනිවාර්යයෙන්ම කියලා දෙනවා. ඊළඟට බලන්න grandfather is reading a newspaper. එතකොට දැන් grandfather මොනවාද කරන්නේ? සීයා මොනවාද කරන්නේ? පත්තරේ බලමින් ඉන්නවා. එතකොට මෙතනට දාන්නේ අපි ඔහු මොනවාද කර ඉන්නේ කියන එක. ඊළඟට බලන්න are the ducks eating? තාරාවෝ කමින් ඉන්නවද? දැන් ඒක ඕගොල්ලෝ මතකද ඕගොල්ලන්ට දැන් තාරාවෝ මොනවාද කර හිටියේ? තාරාවෝ පොණ්ඩ එකේ හිටියේ පීන. එතකොට එයා දැන් ඒගොල්ලෝ කෑම කන්නේ නැහැනේ නේද? එතකොට අපි කොහොමද උත්තරේ දෙන්නේ? No, ducks are not eating. තාරාවෝ කකා ඉන්නේ නැහැ. එහෙනම් මොනවාද කරන්නේ? Ducks are swimming in the pond. තාරාවෝ පොකුණේ පීනමින් ඉන්න. ඔය විදිහට තමයි මේ ඇක්ටිවිටි එක කරන්නේ. මං හිතනවා ඕගොල්ලන්ට මේක තේරෙන්නේ නැති කියලා. අපි ඊළඟට බලමු ඇක්ටිවිටි 8 එක කොහොමද කරන්නේ කියලා. Practice and write. Use what, where, who or why. පාවිච්චි කරන්න what. what කියන්නේ මොකද්ද? මොකද්ද කියන තේරුම තමයි what එකේ තියෙන්නේ. where කොහෙද? who කවුද? why ඇයි? මෙන්න මේ වචන හතර තේරුම් හතර දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට මේක ෆීල් කරන්න බැරි වෙනවා. ආපහු මම මතක් කරන්නම් what කියන එකේ තේරුම මොකද්ද? where කොහෙද? who කවුද? why ඇයි? දැන් බලන්න මෙතන එක්සැම්පල් එක තියෙනවා who is drinking tea? කවුද තේ බොමින් ඉන්නේ? grandmother. ආච්චි තමයි තේ බොමින් ඉන්නේ. හරි. දැන් මෙතනදී අපිට කරන්න තියෙන්නේ මුලින්ම අපි උත්තරේ බලන්න ඕනේ. උත්තරේ බලලා මෙතනට ගැලපෙන විදියට whatද, whereද, whoද, whyද කියන එක දාන්න ඕනේ. හරි. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. on the ground. ground පොළවේ on උඩ. පොළවේ මොකද්ද? ඒ කියන්නේ දැන් මෙතන on the ground කියලා කියන්නේ ස්ථානයක් ගැනනේ. මෙතනින් තේරුම එන්නේ මොකක් හරි ස්ථානයක්. එතකොට අපිට දාන්න පුළුවන් ස්ථානයට ගැලපෙන වචනේ මොකක්ද? මෙතනින් බලන්න මොකද්ද? කොහෙද? කවුද? ඇයි? මොකක්ද එන්නේ? where. කොහෙද? නේද? ස්ථානේ තමයි උත්තරේ. කොහෙද? where is the dog sleeping? කොහෙද? බල්ලා නිදාගනිමින් ඉන්නේ. on the ground. බීම. එන්නේ විදිහට තමයි කරන්න තියෙන්නේ. number 2 on the tree. ගස උඩ. ඒකත් ස්ථානයක් කියන්නේ නේද? on the tree. ගස උඩ. එතකොට මොකක්ද එන්නේ? ඒකට where. where are the birds?
කුරුල්ලෝ කොහෙද ඉන්නේ? On the tree. ගස උඩ. ඊළඟට they are swimming. ඒගොල්ලෝ පීනමින් ඉන්නවා. දැන් මේ කරන ක්‍රියාව මොකක් හරි මොකද්ද මේ කරන්නේ කියන එක තමයි එතකොට අහන්න ඕනේ නේද? බලන්න. එතකොට මොකද්ද කියන තේරුම තියෙන වචනේ මොකද්ද? What are the ducks doing? මොනවාද තාරාව කරමින් ඉන්නේ? They are swimming. ඒගොල්ලෝ මොනවාද කරන්නේ? මේ ducks පීනමින් ඉන්නවා. To catch the birds. කුරුල්ලෝ අල්ලන්නට. එතකොට මොකක්ද එන්න ඕනේ? A. Why is the cat climbing the tree? A. පූසා ගසට නගිමින් ඉන්නේ. To catch the birds. 5. He is reading a newspaper. ඔහු පත්තරයක් කියවමින් ඉන්නවා. එතකොට මොකක්ද අපි දාන්න ඕනේ? Father doing. What is grandfather doing? මොකද්ද සීයා කරමින් ඉන්නේ? He is reading a newspaper. ඔහු පත්තරයක් කියවමින් ඉන්නවා. ඔය විදිහට තමයි මේ වචන 4 හරියට බලලා මෙතන ෆිල් කරන්න ඕනේ. ඊළඟට අපි යමු activity 9. Study this picture and rearrange these words to form meaningful sentences. මේ පින්තූරය හොඳට අධ්‍යයනය කරලා ඔයගලන්ට ඊළඟට මම දාන ස්ක්‍රීන් එකේ එතන වර්ඩ්ස් ටිකක් තියෙනවා. ඒව ටික ආපහු සකස් කරන්න. හරියට සකස් කරලා අර්ථවත් වාක්‍ය තමයි ලියන්න තියෙන්නේ. අපි ඒ වාක්‍ය ටිකට යන්න කලින් මෙතන බලමු මොකද්ද මේ පින්තූරේ තියෙන්නේ කියලා. මෙතන තියෙනවා බීච් එකක් අයිනේ තමයි ඉන්නේ. ළමයි ටිකක් සෙල්ලම් කරනවා. එතකොට ළමයි ඉන්නවා 1 2 3 4 5 6 7 8 8 දෙනෙක් ඉන්නවා. එතකොට සමහර අය ඩාන්ස් කරනවා වගේ පේනවා. එතකොට බෝට් එකක් තියෙනවා ඈත. ওই විදිහට තමයි මේ පින්තූරේ තියෙන්නේ. අපි බලමු ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මෙතන තියෙන්නේ ඔක්කොම වචන එහා මෙහා කරලා අපි එකින් එකට අරගෙන මේ හරියට ගැලපෙන තේරුමක් තියෙන වාක්‍ය හදන්න ඕනේ. හොඳට තේරුම මේ මොකද මෙතන දැන් තියෙන විදිහට අපිට අර්ථවත් තේරුමක් තියෙන වාක්‍යයක් නෙමෙයි මෙතන තියෙන්නේ. අපි හරියට අර්ථයක් තියෙන වාක්‍ය හදන්න තමයි ඕනේ. දැන් මෙතන මේ වාක්‍යත් හදන විදිය මම ඉස්සරහා ලෙසන්ස් වලදී කියලා දෙනවා. මෙතනදි මම ඕගොල්ලන්ට ආන්සර්ස් ටික පෙන්නන්නම්. ආන්සර්ස් කොහොමද ලියලා තියෙන්නේ කියලා. There are 8 children in this picture. පින්තූරේ ළමයි 8 දෙනෙක් ඉන්නවා. ඊළඟට they are playing on the beach. ඒගොල්ලෝ බීච් එකේ සෙල්ලම් කරමින් ඉන්නවා. Some children are looking at the sea. සමහර ළමයි මුහුද දිහා බලාගෙන ඉන්නවා. A boy is wearing a blue vest. පිරිමි ළමයෙක් වෙස්ට් එක නිල් පාට වෙස්ට් එකක් ඇඳගෙන ඉන්නවා. They are having fun. ඒගොල්ලෝ සතුටු වෙමින් ඉන්නවා. A boat is sailing in the sea. බෝට්ටුවක් මුහුදේ පදිමින් ඉන්නවා. නැත්නම් මුහුදේ යාත්‍රා කරමින් ඉන්නවා. ওই විදිහට තමයි මේකේ උත්තර එන්න ඕනේ. මේ විදිහට තමයි මේ ඇක්ටිවිටි එක කරන්න ඕනේ. ඉතින් දැන් ඕගොල්ලොන්ට සමහර වෙලාවට හිතනවා ඇති අනේ මට මේක කරගන්න තේරෙන්නේ නැහැනේ කියලා. ඉතින් ඒකට දුක් වෙන්න එපා. මොකද මම අනිවාර්යයෙන්ම මේ ග්‍රැමර් ලෙසන් එක ඕගොල්ලන්ට කියලා දෙනවා. ඒ නිසා ඒ ගැන හිතන්න එපා. දැන්ට මම මේ ඕගොල්ලන්ගේ ලෙසන් බුක් එකට අවශ්‍ය ඇක්ටිවිටීස් වලට ආන්සර්ස් ටික තමයි කියන්නේ. හරි. ඊළඟට අපි බලමු තියෙනවා activity 10 එක read and match. Amanda, this book looks interesting. මේ පොත හරිම රසවත් වගේ පේනවා. Buddhi, yes, why don't you borrow it? ඇයි ඔයා මේක අරගන්නේ නැත්තේ? Librarian, please stop talking. කරුණාකරලා කතා කරන්න එක නවත්තන්න. This is a library. මේක පුස්තකාලයක්. You have to be silent here. ඕගොල්ලන්ට මෙහෙදි නිශ්ශබ්දව ඉන්න වෙනවා. Amanda and Buddhi, we are sorry. අනේ අපිට සමා වෙන්න. Amanda,
I would like to borrow this book. මම කැමතියි මේ පොත අරගන්න. Librarian, I'm sorry, you can't borrow this book. අනේ මට සමාව වෙන්න, ඔයාට මේ පොත අරගෙන යන්න බැහැ. You have to read it in the library. ඔයාට සිද්ධ වෙනවා මේක කියවන්න ලයිබ්‍රරි එක ඇතුලේ. ඒ කියන්නේ ලයිබ්‍රරි ඉඳගෙන තමයි මේ පොත කියවන්න වෙන්නේ. Amanda, that's all right. ඒකට කමක් නෑ. I'll read it here. මම ඒක කියවන්නම් මෙහිදී. ඉතින් මෙතන තියෙන්නේ මේ තියෙන සංවාදයේ තේරුම ඒක. අපි ඊළඟට බලමු. නිපුන් ඉන්නවා. නිපුන් රාජ් කියන දෙන්නෙක් ඉන්නවා. නිපුන් there. The race has just started. අර රේස් එක දැන් පටන් ගත්ත විතරයි. රාජ්. Where's Shan? කොහෙද ෂාන්? නිපුන්. He is in lane 3. ඔහු ඉන්නේ 3 වෙනි පාරේ. ලේන් එක. ඒ කියන්නේ රේස් එකක් යනකොට ලේන්ස් කිහිපයක් තියෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති. ඒ වගේ 3 වෙනි ලේන් එකේ තමයි ඉන්නේ. Shan, come on faster. Shan, ඉක්මන් කරන්න. කියන්නේ come on කියන්නේ එයාව දිරි ගන්නනවා. come on faster කියලා ඉක්මන් කරන්න වගේ තේරුම එන්නේ එතනදී. රාජ්, but number 6 is up in front. නමුත් number 6 6 වෙනි නම්බර් එක up in front. එයා ඉස්සරහෙන් ඉන්නේ. ඒ කියන්නේ අංක 6 ඉන්නේ ඉස්සරහෙන්. No, look. Shan is gaining speed. නෑ බලන්න. Shan is gaining speed. ඔහු ෂාන් වේගෙ වැඩි කරමින් ඉන්නවා. He is just past number 6. He is just past number 6 කියන්නේ ඔහු number 6 අංක 6 පාස් කරා විතරයි. He is the winner. ඔහු තමයි ජයග්‍රාහකයා. නිපුන්. Hooray! Well done, Shan. Hooray! නියමයි ෂාන්. ඊළඟට තියෙනවා මෙතනත් රෝල් ප්ලේ එකක්. Student A, teacher, I have solved all the sums. Teacher, මම ඔක්කොම ගණිත ගැටලු විසඳුවා. Teacher, bring your book please. කරුණාකරලා ඔයාගේ පොත අරගෙන එන්න. Student B, teacher, I have finished them too. Teacher, මමත් ඒ ටික ඉවර කරා. Teacher, please stand in queue and wait for your turn. කරුණාකරලා පොඩිමේ හිටගෙන ඉඳලා ඔයාගේ වාර එනකම් බලාගෙන ඉන්න. Student C, excuse me teacher, may I go out to drink some water? කරුණාකරලා teacher, මට පුළුවන්ද එළියට යන්න වතුර ටිකක් බොන්න? Teacher, yes you may. ඔයාට පුළුවන්. ඒකම a bell rings. bell එක වදිනවා. Teacher, please be silent and stand up for religious observances. කරුණාකරලා නිශ්ශබ්ද වෙලා නැගිටින්න ආගමික වතාවත් වලට. හරි. දැන් තියෙනවා අපිට තවත් වැඩක් කරන්න. බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා. What are the expressions used to? මොන වගේ ප්‍රකාශනද අපි පාවිච්චි කරන්නේ? ඔයගලන්ට පේනවා ඇති මෙතන තියෙනවා ප්‍රකාශන ටික සහ මෙතන මොනවාද අපි කියන්න ඕන දේවල්. ඔයගලන්ට මතක ඇති යුනිට් 1 එකෙත් මේ වගේ දෙයක් අපි කරා. මේකෙදිත් අපි කොහොමද කරන්නේ කියලා බලමු. apologize. apologize කියලා කියන්නේ සමාව ගන්න. කොහොමද අපි සමාව ගන්නෙ? I am sorry. අපි මොකක් හරි අපේ අතින් කාට හරි වැරද්දක් වුණාම අපි එයාගෙන් සමාව ගන්නෙ I am sorry කියලා. cheer an athlete. මලල ක්‍රීඩකයෙක් අපි කොහොමද දිරිගන්වන්නේ? come on faster. එන්න ඉක්මන් කරන්න නේද? come on faster කියලා තමයි අපි ක්‍රීඩකයෙක්ව දිරිගන්වන්නේ. ask someone to wait for his or her turn. ඔහුගේ හෝ ඇයගේ වාරේ එනතුරු රැඳිලා ඉන්න කියලා අපි කොහොමද කියන්නේ? Please stand in queue and wait for your turn. කරුණාකරලා පොලිමේ හිටගෙන ඉන්න ඔබගේ වාරේ එනතුරු. Ask something from someone. අහන්නේ කොහොමද? කාගෙන් හරි අපි දෙයක් අහන්නේ කොහොමද?
excuse me. කරුණාකරලා අපි මේක හැමතිස්සෙම වගේ පාවිච්චි කරනවා excuse me කියන එක. ඊළඟට decline a request. අපි කොහොමද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන්නේ? I am sorry. මට කනගාටුයි කියලා. අපිට කවුරු හරි දෙයක් අපින් ඉල්ලුවොත් මොනවා හරි දෙයක් අඩුම තරමේ මගෙන් ඉල්ලනවා එයා පෑනක් පොතක් කවුරු හරි යාළුවෙක් ඔයාගෙන් ඉල්ලුවොත් ඔයාට ඒ පෑන හරි පොත හරි දෙන්න බැයි නම් I am sorry මට කනගාටුයි කියලා කියන්න පුළුවන්. Congratulate someone upon winning. කාට හරි අපි සුබ පතන්නේ කොහොමද එයාගේ ජයග්‍රහණයේදී? Well done. නියමයි කියලා. හරි. ඒ විදිහට තමයි මේක කරන්නේ. ඕගොල්ලෝ මේක අනිවාර්යෙන් මතක තියාගන්න. අපොලොජයිස් කරද්දී අපි මොකද්ද කියන්න ඕනේ? චියර් කරද්දී මොකද්ද කියන්න ඕනේ? ඔය වගේ දේවල් ටික මතක තියාගන්න. එතකොට ඕගොල්ලොන්ට ක්ලාස් එකේදී වුණත්, ගෙදරදී වුණත් මේ දේවල් යූස් කරන්න පුළුවන්. පාවිච්චි කරන්න පුළුවන්. කතා කරනකොට. ඊළඟට reading and writing activity 12. Read the examples and fill in the table with the words given. මේ examples දෙක කියවලා අපිට මේ දීලා තියෙන වචනත් එක්ක මේ table එක fill කරන්න තියෙනවා. දැන් මේ example එක ඔයගලන්ට පේනවා ඇති fit feet. fit feet. ඒ කියන්නේ fit කියලා කෙටියෙන් අපිට ඒ word එක කියලා ඉවර කරන්න පුළුවන්. feet නම් අපිට ඒ word එක දිගට කියවෙනවා. අපිට දැන් ඒ වචන මොනවාද කියලා මෙන්න මෙතනින් හොයලා බලන්න ඕන. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. මේ පේනවා ඇති fit feet, win win, lick leak, hit heat, ship sheep, pick peak, hip heap, hid heat, wick weak, bit beat, sit seep, hill heel. ඔය විදිහට තමයි මේ activity 12 එක කරන්න ඕනේ. ඊළඟට activity 13 එක තියෙනවා. Read the table and more words from the list. Read the words aloud. Read the table. මේ table එක කියවලා තව අපිට මෙන්න මෙතන තියෙනවා තවත් words ටිකක්. ඒ words ටික මේ දාලා මේ table එක fill කරලා අපිට ඒ වචන ටික හයියෙන් කියවන්න තමයි තියෙන්නේ. දැන් බලන්න මේ ඒගොල්ලෝ දීලා තියෙනවා tip hip. එක වගේ sound same sounds තියෙනවා නේද? tip hip. ඕගොල්ලන්ට මතක ඇති අපි unit 1 එකෙත් ඔය same sound different sound මොනවාද කියන එක ඉගෙන ගත්තා. දැන් මෙතන තියෙන same sounds තියෙනවා. එක වගේ ශබ්ද තියෙනවා. tip hip, sing king, dish wish, kick tick, pink wink. ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් බලමු අපි මේ table එකේ ඉතුරු ටික කොහොමද පුරවන්නේ කියලා. මේ තියෙන්නේ මේ orange color එකෙන් තියෙන්නේ මේ මෙන්න මෙතන තියෙන වචන ටිකමයි. මෙතන තියෙන්නේ මං ඊට පස්සේ මේ මෙතන තියෙන words වලින් හරියට similar sounds තියෙන words හොයලා පුරවපු වචන ටික. බලමු අපි. lip sip, bring spring, swish fish, sick lick, sink blink. පේනවා නේද? අර sound එක එක වගේ යන්නේ. ඊළඟට බලමු. wit bit, kill drill, pin win, lid bid, wig dig. ඒකෙත් අර එක similar sounds ටික තමයි මෙතන තියෙන්නේ. හරි. දැන් මං හිතනවා ඕගොල්ලොන්ට මේ lesson එකත් unit 2 එකත් ඕගොල්ලන්ට හොඳටම තේරෙන්නේ නැති කියලා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment කරන්න. මං ඒවට reply කරන්න. ඒ වගේම මගේ ඊළඟ ඕගොල්ලන්ගේ unit 3 lesson එකත් මම දානවා. ඒකත් ඕගොල්ලෝ බලන්න. තව ඉස්සරහට මම ඕගොල්ලෝ වෙනුවෙන්ම grade 6 වලට අදාළව grammar lessons දානවා. අනිවාර්යයෙන් මේවා බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරන්න. එහෙනම් මම මේ වීඩියෝ එකකින් සමුගන්නවා. තවත් වීඩියෝ එකක් අරගෙන එන බලාපොරොත්තු වෙන්න. English පුළුවන්
English ලේසි.